අද බෝසත් ළමා ලපටියෝ වැඩසටහන ඔබ වෙත ගෙන එන්නේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දිඹුලාගල දකුණ ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ නුවරගල ශ්‍රී සුගලාදේවි රජමහා විහාරස්ථ ශ්‍රී සුමංගල දහම් පාසලේ දූ දරුවන් වන අප විසිනි. අපි බැති ගීතයක් රස විඳිමු. පද රචනය අතිපූජ්‍ය කැටවල බුද්ධසිරි හිමි. ගායනය අප දහම් පාසලේ සොයුරු සොයුරියන්.
අවසර බුදු සමිදේ ගයන්න ගී පද ඔබේ නමින් අද දෙවන්න අවසර බුදු සමිදේ. මේ අපේ විහාරස්ථානයේ ඓතිහාසික පුවතයි. ප්‍රෞಢ ඉතිහාසයකට උරුමකම් කියන පුලතිසිපුර මෙගොඩපත්තුවේ දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් නුවරගල මනරම් ගම්පියස අතිශයින්ම සෝභමාන වන්නේ ඓතිහාසික සුගලාදේවි රජමහා විහාරය නිසාවෙනි. වස්ගමුව ජාතික වනෝද්‍යානයේ පිසහමා එන මන්ද මාරුතය මහවැලි ගංකොමලියගේ ගත දැවටි මනරම් උස් කඳුගැටයක් මුදුනෙහි තේජවන්ත ලීලාවෙන් වැජබෙන ඉපැරණි සුගලාදේවි වෙහෙර සිසිල් කරමින් හමා යන්නේ මුළු වාතලයේම සිල් සුවඳින් සුවඳවත් කරමිනි. ඓතිහාසික වටපිටාවක් ඇති නුවරගල සුගලාදේවි රජමහා වෙහෙර මානාභරණ රජුගේ මව වූ සුගලාදේවි විසින් විරචිත බව ජනප්‍රවාදයේ සඳහන් වන අතර අතීතයේ ඊතා මනරම් වෙහෙරක්ව පැවති බවට අතීත සාධකයෝ එමටය. විහාර භූමිය තුල ඉපැරණි ස්තූප දෙකක නටඹුන් දක්නට ඇතිවාසේම ගල් කණුවක ඉදිව තල කාලයේ වැලි තලාවෙන් යට වී ගිය යම් ගොඩනැගිල්ලක නෂ්ටාවශේෂ රාශියකි. තවත් එක් පසකින් සුවිශාල සෙල්ලිපියකි. එහිද සුවිශේෂී වටිනාකමක් වන්නේ වෙනත් පුරාවිද්‍යා ස්මාරකයක දක්නට නොලැබෙන සිදුවීමකි. එනම් සෙල්ලිපිය දෙපස තෝමරය වැනි ආයුධයක් අතින්ගත් මිනිස් රූප දෙකකි. පැරණි දාගැබ තුල තිබී හමු වූ සිරිපතුල් ගල්පුවරු දෙක මෙම වෙහෙරෙහි ඓතිහාසික වටිනාකම තවත් වැඩි කර දක්වයි. එසේම විහාර භූමියේ තැන් තැන්වල විසිරී පවතින ගඩොල්, ගල් පොකුණු, ගල් කණු, ගොඩනැගිලි කොටස් මෙන්ම විහාර භූමියෙන් තරමක් ඈතට වනාන්තරය තුල ඇති බිම්ගෙය අතීත මතක පමණක් ඉතිරි කොට ඇත්තේ වගකිව යුතු ආයතනවල අවධානය ගිලිහි ගොස් ඇති නිසාවෙනි. වත්මනෙහි ප්‍රදේශයේ ඇති අතිශය දැකුම් කළු සේම පලාතටම ආලෝකයක් විහිදවන අප සුගලාදේවි විහාරයේ ජාතික ආගමික හා සමාජමීය වෙනස් සේවාවන්ගෙන් ඉදිරියෙන්ම සිටිනුයේ පූජනීය අප ලොකු හාමුදුරුවන් වහන්සේ නිසාවෙනි. විහාරස්ථානයේ අංගෝපාංගයන් තැනට ගැලපෙන අයුරින් මෙන්ම පැරණි දේ රැකෙමින් නව මුහුණුවරකින් ඉදිකෙරෙන්නේ ගමේ දායක දායිකා කාගෙත් එකමුතුවෙනි. සුගලාදේවි රජමහා විහාරස්ථ ශ්‍රී සුමංගල දහම් පාසල පොළොන්නරු දිස්ත්‍රික්කයටම ආභරණයක් සේම වසර 13ක් තරම් කෙටි කාලයක් තුලදී දිනා දුන් ජයග්‍රහණ අපමණය. පූජ්‍ය මාපාකඩ සුමංගල ස්වාමින් වහන්සේගේ නායකත්වයෙන් යුතු දහම් පාසලෙහි ආචාර්ය මණ්ඩලයේ ගුරු මව්පියන් 14 දෙනෙකි. ඒ උදාර සෙවණෙහි ගුණදම් වඩන්නෝ 400කට ආසන්නය. ඉරුදින හිමිදිරි උදයේම විහාරස්ථානයට පැමිණෙන ළමා ලපටියෝ කඩිරලක්සේ මලුපෙත්පන් අමදිනු දැකීම ප්‍රියජනක දසුනකි. උදෑසනම රැස්වීම කාගේත් සිත් පිනවන දසුනකි. සීනුව නාද වූ සැනින් පෙළ ගැසෙන ළමුන් තෙවන සීනුව නාද වන විට මීයට පිම්බාසය නිහඬ වන අතර එතැන් පටන් දහවල් 11 පසු වී විනාඩි 45ක් ගතවන තුරුත් දරුවන් ගුණදම් වඩති. අප දහම් පාසලෙහි දරුවෝ දහම් පාසල් අවසාන විභාගයේදී බෞද්ධ ධර්මාචාර්ය විභාගයේදී සුවිශේෂී දක්ෂතා දක්වා ඇත්තාහ. පාසල් සිසු නිපුණතා තරඟාවලදී බල මණ්ඩලයේම ඉදිරියෙන් සිටින්නට අප සමත් වීමු. 2018 වර්ෂයේ ප්‍රාදේශීය තරඟවලින් ප්‍රථම ස්ථාන 23ක් ලබා දිස්ත්‍රික් තරඟයේදී ප්‍රථම ස්ථාන 5ක්ද සහභාගී වූ සියලු දෙනාම ප්‍රථම ස්ථානයේ සිට පස්වෙනි ස්ථානයේ තෙක් කුමන හෝ ජයග්‍රහණයක්ද ලබා ගත්තාseම සමස්ත ලංකා තරඟයේදී පොළොන්නරුව දිස්ත්‍රික්කයටම ඇති එකම ප්‍රථම ස්ථානය හිමි කරගන්නේ අප දහම් පාසලේ 9 ශ්‍රේණියේ ශිෂ්‍යාවකි. ඒත් සමගම සමස්ත ලංකා ජයග්‍රහණ 3ක් හිමි කරගත් අප පිට වසර 3ක් සමස්ත ලංකා සිසු නිපුණතා තරඟවලදී පොළොන්නරුව දිස්ත්‍රික්කයට හිමි එකම ප්‍රථම ස්ථානය හිමි කරගත්තෙමු. මෙසේ සෑම වසරකම සමස්ත ලංකා තරඟ දක්වාම අප දහම් පාසල ජයග්‍රහණ ලබමින් ඉදිරියෙන්ම සිටින අතර මේ වන විට දහම් පාසල මූලික වෙමින් වසර 13ක් පුරාවට 15 වාරයක් පමණ ලේදන් දීමේ පින්කම සිදු කරන අතර වසරක් පාසා අවුරුදු පැවැත්වේ. වාර්ෂික දහම් චාරිකාව කාගේත් සිත්ගත් අංගයකි.
ඊට අමතරව වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය, ගුරු උපහාර උත්සවය දහම් පාසලෙහි තවත් සුවිශේෂී කාර්යෝ වෙති. මෙලෙස විහාරස්ථානයත් දහම් පාසලත් සුවිශේෂී පැහැබර ගමනක යෙදෙන අතර 2020 නව වසර ආරම්භයේදීම ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ විදුල ළමා ගුවන්විදුලියේ බෝසත් ළමා ලපටියෝ වැඩසටහන වෙනුවෙන් අපව තෝරා ගැනීම අප නුවරගල ගම්මානයේලත් ඉමහත් වාග්යකි. එසේම දුෂ්කර ප්‍රදේශයක පිහිටි අප විහාරස්ථානයේ පිනට ලැබුණු අවස්ථාවකි. ස්තුතියි. තවත් බැති ගීතයක් අපි රස විඳිමු. පද රචනය අතිපූජ්‍ය කැටවල බුද්ධසිරි හිමියන්, ගායනය අප දහම් පාසලේ සහෝදර සහෝදරියන්. Suara
ලොවම ගිලගනිමින් සිටින මත්‍රකුසා පරදමින් ලොව දිනන්නට මත්‍රකුසාට ගොදුරු නොවි ජීවත් වන්නට මඟ කියමින් අප දහම් පාසලේ ආචාර්යනී ඩී.එම්. සුපිපිසුමාලී ගුරුතුමිය විසින් රචිත විරිඳු ගායනය ඉදිරිපත් කිරීමට 8 ශ්‍රේණියේ ජී.ඩී. තඩිසා සංජලී නැගණියටත් අවසාන ශ්‍රේණියේ WMA තරුෂිකා පවදී සොහිරියටත් මා ආරාධනා කරමි. අද
අද දිනයේ බෝසත් ළමා ලපටියෝ වැඩසටහන ඉදිරිපත් කළ මම ආර් පාරමී නිකේෂලා. මම KM කාවින්ද මනෝජ. ඔබ සැමට තෙරුවන් සරණයි. ආදරණීය දුවේ පුතේ, අපි සූදානම් වන්නේ බෝසත් ළමා ලපටියෝ වැඩසටහනින් සමුගෙන යන්නට. අද බෝසත් ළමා ලපටියෝ වැඩසටහන අප ඔබට ගෙනාවේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දිඹුලාගල දකුණ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ඓතිහාසික සුගලාදේවි රාජමහා විහාරස්ථ ශ්‍රී සුමංගල දහම් පාසල් ශාලාවේ සිටයි. වැඩසටහන ගෙනීමේදී විහාරස්ථානයේ විහාරාධිපති ඒ සමගම දහම් පාසලේ ප්‍රධානාචාර්ය දිඹුලාගල දකුණ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේකකාධිකාරී පූජනීය මාපාකඩ සුමංගල ස්වාමින්ද්‍රයන් වහන්සේ සහ ආචාර්ය මණ්ඩලයෙන් ලද දායකත්වය අපි ගෞරවයෙන් සිහිපත් කරන්නට කැමැතියි. වැඩසටහන ගෙනීමේදී අද වාද්‍ය වෘන්දය දිඹුලාගල කලාපේ සංගීත ගුරු උපදේශක MAAS නයනප්‍රිය මහත්මයා ඒ සමගම විදුල ළමා ගුවන්විදුලියේ කලින්ද නිමේෂ් චරිත් රත්නායක ඩිලන්ජන හේෂාන් අනුපම ඉක්සුර ගුණතිලක සමග ලංකේෂ් කටුගම්පල බෝසත් ළමා ලපටියෝ වැඩසටහන ගෙනීමේදී සේරුවාවිල මංගල රාජමහා විහාර වාසී උඩුදුම්බර ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ නියුච්ච ලේකකාධිකාරී මේමුරේ ශ්‍රී සුදර්ශනාරාමාධිපති පූජනීය කුස්කම පුන්න ස්වාමින්ද්‍රයන් වහන්සේගෙන් ලද දායකත්වයත් අපි ගෞරවයෙන් සිහිපත් කරන්නට කැමැතියි. බෝසත් ළමා ලපටියෝ වැඩසටහනට උපදේශකත්වය ලබා දුන්නේ විදුල්ල ළමා ගුවන්විදුලියේ ප්‍රධානී සුභානී වැලිවිට. බෝසත් ළමා ලපටියෝ වැඩසටහන නිෂ්පාදන තාක්ෂණ දායකත්වය ලබා දුන්නේ සඳරුවන් ලියනගේ. බෝසත් ළමා ලපටියෝ නිෂ්පාදනය කරමින් ඔබට ඉදිරිපත් කළ මම ප්‍රියදර්ශන සමන් කුමාර. එළඹෙන ඉරිදාත් අපි දෙඹුලාගල දකුණ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සුගලාදේවි රාජමහා විහාරස්ථ ශ්‍රී සුමංගල දහම් පාසලේ දූපුතුන්ගේ බෝසත් ළමා ලපටියෝ වැඩසටහනේ තවත් පියවරකින් හමු වෙමු. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. පුංචි හිතට දහම් සිසිල ධර්මානුශාසනාව. ආදරණීය දුවේ පුතේ, පුංචි සිතට දහම් සිසිලෙන් අද දහම් කරුණු දූල පුතාලට ඉදිරිපත් කරන්නේ කඩවත සූරිගම සිතුරුවන මනෝවිද්‍යා උපදේශන මධ්‍යස්ථානයේ අනුශාසක ශාස්ත්‍රපති පූජනීය කොටියාගල සීවලී ස්වාමීන්ද්‍රයන් වහන්සේ. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං අහං බන්තේ පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදීන සම්පාදී තබ්බං ආමබන්තේ සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සුඛෝ බුද්ධානං උපාදෝ සුඛා සද්ධම්ම දේශනා සුඛා සංගස්ස සාමග්ගී සමග්ගානං තපෝ සුඛෝති. වාසනාවන්ත පින්වත් ආදරණීය දුවේ පුතේ, පුංචි සිතට දහම් සිසිල මේ පින්වන්ත වැඩසටහන තුලින් ඉරිදා සන්ධ්‍යාවේදී අපේ පුංචි දුවල පුතාලා හැමදෙනාම තමන්ගේ ජීවිතය බුදුහාමුදුරුවන්ගේ ධර්මයට අනුව හැඩගස්වා ගන්නට, දහම් කරුණු දැන කියා ගන්න, පුංචි දරුවෝ වෙනුවෙන්ම පැවැත්වෙන ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්න සූදානම් වෙච්ච වෙලාව මේ අවස්ථාව. දැන් අපේ දුවල පුතාලා වෙනදා නම් කොයිතරම් නිදහසේ විනෝදෙන් ජීවත් වෙනවද? දැනුත් එහෙම තමයි. හැබැයි ටිකක් අපිට
එළියට පහළියට බැහැලා යාළුවොත් එක්ක එකතු වෙන්න, සෙල්ලම් කරන්න එහෙම ටිකක් ඉඩ කඩ ලැබෙන්නේ නැහැ. මේ දිනවල රට පුරා පැතිරෙමින් යන, ලොව පුරා පැතිරෙමින් යන ඒ වසංගත උවදුරෙන් අපි ආරක්ෂා වෙන්න ඕන. ඒ නිසා දුවේ පුතේ අපිට සෞඛ්‍ය අංශයෙන් ඒ වගේම හමුදාවෙන් විවිධ වගකිය යුතු මාධ්‍ය හරහා අපිව දැනුවත් කරන, අපිට උපදෙස් ලබා දෙනවා අපි කොහොමද ලෙඩ වෙන්නේ නැතුව මේ වසංගත උවදුරින් ආරක්ෂා වෙලා කටයුතු කරන්න කියන කාරණය. ඒ පිළිබඳව අපිව දැනුවත් කරනවා. ඉතින් මේ වෙලාවේදී මගේ ආදරණීය දුවල පුතාලා, ඔයාලා මේ රටට ඉන්න වටිනාම සම්පත. මේ රටේ මොනතරම් දේවල් තිබුණත් මගේ ආදරණීය දුවල පුතාලා තමයි මගේ මේ මාතෘ භූමිය අනාගතයේදී හැඩවැඩ කරන්නේ, ලස්සන කරන්නේ. මේ මගේ මාතෘ භූමිය ලෝකයේ හමුවේ ඉදිරියෙන් තබන්න ඉන්නේ මගේ ආදරණීය දුවල පුතාලා. ඒ නිසා ඔයාලා හොඳින් ආරක්ෂා වෙන්න ඕන. ඒ නිසා මේ කියන උපදේශයන් හොඳට හිතට අරගෙන කටයුතු කරන්න කියලා බොහොම ආදරයෙන් ඔයාලගෙන් ඉල්ලා හිටිනවා. ඊළඟට දුවේ පුතේ, දැන් ඉතින් මේ තියෙන වාතාවරණය තුල අපිට වෙනදා වගේ මේ වැඩසටහන් ධර්ම දේශනාවන් සිද්ධ කරන්න ටිකක් අවහිර වෙලා තියෙනවා. ඊට වැඩිය අපි ප්‍රවේශම් විය යුතු නිසා. ඒ වුණාට ඉරිදා අපේ දුවල පුතාලා හවසට බලාගෙන ඉන්නවනේ පුංචි සිතට දහම් සිසිල තුලින් බුදුහාමුදුරුවෝ කියලා දීපු බණ ටිකක් දැන කියාගන්න. ඒ නිසා අපිට දරුවෝ අමතක කරන්න බෑ. අපි ඔය නව තාක්ෂණය උපයෝගී කරගෙන අපේ දරුවෝ වෙනුවෙන් ඒ දරුවන්ගේ බලාපොරොත්තුව ඉෂ්ට සිද්ධ කරන්න මේ උත්සාහවත් වෙන්නේ. ඉතින් දුවේ පුතේ, මේ අපිට උදා වෙලා තියෙන්නේ ඊටාම සුවිශේෂී කාල පරිච්ඡේදයක්. අද 3 වෙනිදා, මැයි මාසේ 3 වෙනිදා. බෞද්ධයෝ වන අපිට මැයි මාසේ හරිම වැදගත්. ඒ තමයි ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ තෙමගුල අනුස්මරණය කරන උත්තරීතර කාල පරිච්ඡේදය තමයි මේ වෙසක් සමය කියලා කියන්නේ. දැන් ඉතින් වෙසක් සතිය ආරම්භ වෙලා තියෙන්නේ තව දින කීපයකින්. අපිට වෙසක් තෙමගුල සමරන්න අවස්ථාව ලැබෙනවා. ඒ නිසා මට හිතුණා අපේ දුවල පුතාලට ඊට ගැළපෙන ආකාරයේ දහම් කරුණු ටික පහදලා දෙන්න. මම ධම්මපදයේ කියන බණ පොත අපේ දුවල පුතාලා කවුරුත් දන්නවනේ. ඔය ධම්මපදයේ කියන බණ පොතේ බුද්ධ වර්ගයේ එන ගාථාවක් තමයි මාතෘකා කරගත්තේ අපේ දරුවන්ට බණ ටිකක් කියලා දෙන්න. ජීවිතය සැපවත් කරන, ජීවිතයට සැපගෙන දෙන කරුණු 4ක් පිළිබඳව අපේ බුදුහාමුදුරුවෝ මේ ගාථාවේ පහදා දීලා තියෙනවා. මම දන්නවා අපේ දුවල පුතාලා කවුරුවත් දුක් විඳින්න කැමති නැහැ. ඔයාලා ඔක්කොම කැමති සැප විඳින්න. පුංචි දරුවෝ විතරක් නෙමෙයි, මිනිස්සුયો සියලු දෙනාමත් එහෙමයි, සියලුම සත්වයොත් එහෙමයි. සතා සිව්පාව වුණා යහපත් සතුටින් පිරිච්ච ජීවිතයක් ගත කරන්න බලාපොරොත්තු වෙනවා, කටයුතු කරනවා මිසක් කිසිම කෙනෙක් දුක් විඳින්න කැමති නැහැ. ඉතින් දුවේ පුතේ, එහෙම දුක් විඳින්න කැමති නැති සැප බලාපොරොත්තු වෙන මිනිසුන්ට ජීවිතය සැපවත් කරගන්න, ජීවිතයට සැපගෙන දෙන කරුණු 4ක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ පහදා දීලා තියෙනවා. දැන් මම මාතෘකා කරගත්ත ගාථා ධර්මයේ තමයි සුඛෝ බුද්ධානං උපාදෝ.
සුඛය කියන වචනය අපේ සමහර දරුවෝ දන්නවා මොකද දහම් පාසලේදී pāli භාෂාව ඉගෙන ගන්නවා. සුඛය කියලා කියන්නේ සැපයට. එතකොට බුද්ධානං උප්පාදෝ බුදුරජාණන් වහන්සේගේ ඉපදීම බුදුවරයෙකුගේ පහළවීම සැපයට හේතු වෙන කාරණයක්. තවත් කාරණයක් තියෙනවා. සුඛා සද්ධම්ම දේශනා. සද්ධම්ම දේශනා කිව්වේ සද්ධර්මය. සද්ධර්මය දේශනා සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න ලැබෙන එක. එහෙම නැත්නම් සද්ධර්මය දේශනාවන් පැවැත්වීම සද්ධර්ම දේශනාවන් ශ්‍රවණය කිරීමට අවස්ථාව උදා වීම සැපයට හේතු වෙන කාරණයක්. දැන් හිතන්නකෝ අපේ දුවල පුතාලත් මේ ලබාගෙන තියෙන්නේ ජීවිතේ සැපවත් කරන කාරණයක් නේ. දැන් ඔයාලා අද විවේකී දවසේ ගෙදර ඉන්නවා. ඉතින් ඔක්කොම වැඩ නතර කරලා පුංචි සිතට දහම් සිසිල තුලින් බණ අහනවා. ඇයි? ජීවිතේ සැපවත් කරගන්න. කොහොමද සැපවත් කරගන්නේ? සද්ධර්මයේ අහනකොට සද්ගුණ ධර්ම අපි දැන කියා ගන්නවා. සද්ගුණ ධර්ම දැනගත්තාම අපේ ජීවිතයේ සද්ගුණ ධර්ම වලින් පිරෙනවා. සත්පුරුෂයන් බවට පත් වෙනවා. එතකොට අපේ ජීවිතේ සැපවත් වෙනවා. ඊළඟට සුඛා සංඝස්ස සාමග්ගී. සාමග්ගී කියන්නේ දුවේ පුතේ සමගි බව. සංඝස්ස කිව්වේ සංඝයාගේ. සංඝයා කියන්නේ භික්ෂූන් වහන්සේලා. මෙතනදී සංඝ කියන වචනේ සමූහය කියන අර්ථයක් තියෙනවා. එතකොට පිරිසක් කියන අර්ථය. එතකොට සුඛා සංඝස්ස සාමග්ගී. එතකොට ඒ සමගිව කටයුතු කිරීම සැපයට හේතු වෙන කාරණයක්. සමග්ගානං තපෝ සුඛෝ කියලා බුදුහාමුදුරුවෝ අවසාන කාරණේ දේශනා කරනවා. තපස සැපයට හේතු වෙන කරුණක් කියලා. දැන් මතකද කරුණු හතර? ජීවිතයේ සැපවත් කරන කරුණු හතර මගේ දුවල පුතාලට මතකද කියලා බලන්නකෝ. ඔන්න හොඳට මතක තියාගන්න. පළවෙනි එක මොකක්ද? බුදුරජාණන් වහන්සේගේ පහළවීම. එහෙම නැත්නම් ඉපදීම සැපයට හේතු වෙන කාරණයක්. ඊළඟට දෙවෙනි කාරණේ මොකක්ද? සද්ධර්ම දේශනාව. එම දේශනාව ශ්‍රවණය කිරීමට ඇසීමට ලැබීම සැපයට හේතු වෙන කාරණයක්. තුන්වෙනි එක මොකක්ද? සුඛා සංඝස්ස සාමග්ගී. සංඝයාගේ සමගි සම්පන්න භාවය සැපයට හේතු වෙන කාරණයක්. සමග්ගානං තපෝ සුඛෝ. ඒ කිව්වේ තපස සැපයට හේතු වෙන කාරණයක්. එතකොට මෙන්න මේ කරුණු හතර ජීවිතයේ සැපවත් කරන කරුණු හතරක් හැටියට අපේ බුදුහාමුදුරුවෝ දේශනා කළා. දුවේ පුතේ බුදුහාමුදුරුවෝ ඔය වගේ ධර්ම දේශනා කළේ මොනියම් හෝ හේතුවක් ඇතුව. ඉතින් මේ දේශනාවටත් හේතුවක් තිබුණා. ඒකත් මං කියලා දෙන්නම්කෝ අපේ ආදරණීය දුවල පුතාලට. සවැත් නුවර දෙවුරම් වෙහෙරේ 500ක් පමණ භික්ෂූන් වහන්සේලා එක තැනකට රැස් වෙලා මේ ලෝකේ යහපත් එහෙම නැත්නම් සැපවත් දේවල් පිළිබඳව කතා කර හිටියා. දෙවුරම් විහෙරට එකතු වෙච්ච හාමුදුරුවෝ 500ක් විතර මේ ලෝකයේ හොඳ යහපත් සැපවත් දේවල් මොනවද කියන එක පිළිබඳව කතා කර හිටියා. ඔය 500ක් විතර වෙච්ච ස්වාමින් වහන්සේලා අතර රාජ කුල වලින් ඇවිල්ලා පැවිදි වෙච්ච ස්වාමින් වහන්සේලා හිටියා. ඒ වගේම ඔය නොයෙක් ආකාරයේ සුඛෝපභෝගී සැප පහසු ජීවිත ගත කරලා ආපු අය හිටියා. ඒ වගේම හොඳට ආහාර පාන අනුභව කරපු, ඒ කියන්නේ කටට රහට හොඳට කාලා බීලා
ජීවත් වෙලා හිටපු එහෙම දිවි ගෙවපු අය හිටියා ඒ පැවිදි වෙච්ච 500 අතර. ඉතින් ඒ අය තමන් ගිහි කාලේ දැනගෙන හිටපු ආකාරයට ජීවිතේ වැදගත්ම රසවත්ම සැපවත්ම දේ මොකක්ද කියලා එක එක අදහස් දක්වන්න පටන් ගත්තා. දැන් අර රාජකුල වලින් ඇවිල්ලා පැවිදි වෙච්ච අය මේ ලෝකයේ රාජසැපයම තමයි ඊටාම උසස්. එයින් එහා සැපයක් මේ ලෝකේ කොහේවත් නැහැ කියලා කිව්වා. ඔන්න රාජකුලයෙන් ඇවිල්ලා පැවිදි වෙච්ච අයගේ අදහස. ඊළඟට හොඳට සැප පහසු ජීවිත ගත කරපු එකට වචනයක් කියනවා හොඳට පස්කම් සැප විඳපු පංචකාම සම්පත් විඳපු. දැන් ඒක අපේ දුවල පුතාලා දන්නවා මේ පංචකාම සම්පත් කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. දැන් මේවා ලොකුවට විස්තර කරන්න වෙලාව අපිට මදි. මතක තියාගන්නකෝ. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන දේවල්. දැන් ඇහෙන් රූප දකින්න ආසයි. දැන් කාටුන් චිත්‍රපටියක් යනවනම් අපේ පුතාලා දුවලා බලන්න ආසයිනේ. ඊළඟට මොනවා හරි පරිගණක ක්‍රීඩාවක් තියෙනවා නම් අපේ දුවල පුතාලා ඒකේ නිරත වෙන්න ආසයිනේ. රසවත් කෑමක් තියෙනවා නම් කන්න ආසයි නේද? මෙන්න මේ වගේ අර රසයට ගිජු වෙන එක, හොඳ සුවඳ විඳින්න ආස කරන එක, ඊළඟට සැප පහසුවට ජීවත් වෙන්න කැමති එක, ඊළඟට ලස්සන රූප දකින්න කැමති එක, මෙන්න මේ විදිහට කියනවා පංචකාම සම්පත් වලට ගිජුකම කියලා, කැමැත්ත කියලා. ඒතකොට මේවා හොඳට විඳගෙන ජීවත් වෙලා පැවිදි වෙච්ච අය කියනවා පස්කම් සැපේ තරම් උතුම් දෙයක් මේ ලෝකේ නැහැ. ඒක තමයි මේ ලෝකේ තියෙන ඉහළම සැපය සතුට කියලා. ඊළඟට ඔය හොඳට කෑම බීම කාලා කෑමට ගිජු වෙච්ච අය, කෑමට ආස කරපු අය, රසවත් කෑම කාපු අය, හොඳ කෑම වේලක් කාලා බඩකට පුරව ගන්න එක තරම් සැපයක් මේ ලෝකේ තවත් නෑ මන් දන්න තරමින් කියලා ඒ වගේ අය එහෙම කිව්වා. දැන් බලන්න අර ස්වාමින් වහන්සේලා 500 අතර විවිධ සමාජ මට්ටම් වලින් ඇවිල්ලා පැවිදි වෙච්ච අය සැපය පිළිබඳව විවිධ අදහස් දැරුවා. ඔය වෙලාවේ ඔතෙන්ට බුදුහාමුදුරුවෝ වඩිනවා දුවේ පුතේ. එහෙම වැඩලා මේ ස්වාමින් වහන්සේලාගෙන් අහනවා මහණෙනි ඔබලා මොනවද මම මෙතෙක් කෙනෙකුට මෙතනට වැඩම කරනකොට කතා බහ කරමින් හිටියේ. අන්න ඒ වෙලාවේදී බුදුහාමුදුරුවෝට මේ භික්ෂුන් වහන්සේලා කියලා මේ ලෝකේ සැපය මොකක්ද කියන එක ගැන තමයි අපි කතා කර හිටියේ කියලා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ සැබෑ සැපය කුමක්ද කියන එක හොඳට මේ ස්වාමින් වහන්සේලාට කියලා දෙනවා. එතකොට මේ ස්වාමින් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ පහදලා දෙනවා හැබෑම සැපේ කියන්නේ මොකක්ද කියලා. දැන් මම ගාථාවේ කියන බුදුහාමුදුරුවෝ මතක් කරලා දුන්නු කරුණු 4 කිව්වනේ. සැපවත් වෙන කාරණාවන් 4. බුදුරජාණන් වහන්සේගේ පහළවීම සැපයක්, ධර්ම දේශනාවන් පැවැත්වීම ශ්‍රවණය කිරීම සැපයක්, ඒ වගේම සංඝයාගේ සමගි භාවයේ සැපයක්, ඒ වගේම තපස සැපයට හේතු වෙන කාරණයක් කියලා කරුණු 4ක් මතක් කළා. මෙන්න මේවා තමයි ජීවිතයේ තියෙන සැපවත්ම කරුණු 4 හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. දැන් ඒ අනුව අපේ දුවල පුතාලා හිතට ගන්න ඕන කාරණයක් තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සිහිපත් කරන මේ වෙසක් සමය තුල අපේ ජීවිත සැපවත් කරගන්න ගොඩක් දේවල් බුදුහාමුදුරුවෝ අපිට කියලා දීලා තියෙනවා. නිකමට හිතන්න දුවේ පුතේ දැනුත් ඔයාලා පන්සිල් අරගෙනනේ බණ අහන්න පටන් ගත්තේ. පංචශීල ශික්ෂා පදවල තියෙන තේරුම් ටික අපේ දරුවෝ දන්නවානේ. ඒ ටික හරියට අවබෝධයෙන් පිළිපැද්දොත් අපේ ජීවිතේ කවදාකවත් වරදකට දුකකට වැටෙන්නේ නෑ දුවේ පුතේ. එහෙනම්
බුදුහාමුදුරෝ දේශනා කරපු අපිට පෙන්වලා දීපු පංචශීල ප්‍රතිපදාවම අපේ මුළු මහත් ජීවිතේම සැපවත් කරනවා කියන එක අපිට වැටහෙනකොට බුදුහාමුදුරෝ පහළ වීම සැපයක් වෙන්නේ කොහොමද කියන එක පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. බුදුබණට අනුව බුදුහාමුදුරෝ පෙන්වලා දුන්නු මාර්ගයේ ගමන් කරනකොට අපි සැපයටමයි ගමන් කරන්නේ, ආලෝකයටමයි ගමන් කරන්නේ. එයින් බැහැරව ගමන් කරනවා කියන්නේ අඳුරේ ගිලෙනවා කියන එකයි. ඊළඟට අපිට ධර්ම දේශනාවන් අහන්න ලැබෙන එක ජීවිතේ සපවත් කරනවා. දැන් අපි ලෝකේ හොඳ නරක මොනවද කියලා දැනගන්න ඕනේ. නරක පුරුදු වුණොත්, නරක දේවල් වලට අපි යොමු වුණොත් අපේ ජීවිතේ සපවත් වෙන්නේ නැහැ. දැන් බලන්නකෝ ඔය වැරදි වැඩවලට නැඹුරු වෙච්ච අපේ දුවල පුතාලගේ අධ්‍යාපනයට මොකද වෙලා තියෙන්නේ? ඒව අඩාල වෙලා තියෙනවා. පාඩම් කරන කිසිම දෙයක් මතකේ රැඳෙන්නේ නැහැ. ඒ දේවල් කොච්චර පාඩම් කරත් අභ්‍යාස කරත් ඔයාලට හරියට ධාරණය කරගන්න බෑ. ඇයි වැරදි දේවල් වලට මනස පුරුදු වෙලා තියෙන නිසා. ධර්ම ශ්‍රවණය කරනකොට මේ පුංචි සිතට දහම් සිසිල වැඩසටහන ශ්‍රවණය කරන අපේ පුංචි දුවල පුතාලා දන්නවා කොච්චර දේවල් හොඳ දේවල් මේ ධර්ම දේශනා තුලින් ඔයාලට කියලා දෙනවද කියලා. ඒ දේවල් ජීවිතයට එකතු කරගත්තාම හොඳ දේවල් කරනකොට හොඳ ප්‍රතිඵල ලැබෙනවා. හොඳට හැදෙනකොට හොඳට ජීවිතය ගත කරන්න පුළුවන්කම තියෙනවා. අර කියමනක් තියෙනවනේ, හිටියොත් හොඳට හැදී දෙවියෝ නමට වඳි. ඉතින් හොඳට හැදෙන්න නම් හොඳ දේවල් අපි දැනගන්න ඕන. හොඳ දේවල් දැනගන්න නම් අපි සද්ධර්මය ඇසුරු කරන්න ඕන, සද්ධර්මය අහන්න ඕන. ඒ නිසා සද්ධර්ම ශ්‍රවණයෙන් ජීවිතේ සපවත් වෙනවා. සුඛා සංගස්ස සාමග්ගී. ඒ කියන්නේ හැම වෙලාවෙම සමගි සම්පන්න භාවයේ සැපයට හේතු වෙන කාරණයක්. දැන් බලන්නකෝ gedara අයියයි මල්ලි අක්කයි නංගි අපි සහෝදර සහෝදරියෝ ඉන්නවනේ. අපේ දුවල පුතාලා එහෙම නෑ. හැබැයි සමහර ගෙවල් වල ඉන්නවා හැම වෙලාවෙම අම්මලට තාත්තලට කරදරයි. මගේ සපත්තු දෙක ගත්තා, මගේ ඇඳුම ගත්තා, මගේ හිස්වැසුම ගත්තා, මගේ පොත ගත්තා, නොයෙක් දේවල් චෝදනාවක්. සහෝදරකමක් නෑ. අයියලා මල්ලිලා අක්කලා නංගිලා එකිනෙකා කුලල් කා ගන්නවා, ભેද බින්න වෙනවා. එතකොට අම්මට තාත්තට හිතට හරි වදයක්. අයියෝ මගේ මේ බඩින් බිහි කරපු දරුවෝ, මගේ කුසින් බිහි කරපු දරුවෝ එකිනෙකාට ආදරේ නැතුව හතුරෝ වගේ කුලල් කා ගන්නකොට මට ජීවත් වෙලා ඇති පළක් තියනවාද? අම්මා තාත්තා එහෙම දුක් වෙනවා. නිසා අපි හැම වෙලාවෙම සමගි සම්පන්න වෙන්න ඕන. පන්ති කාමරයේදීත් එහෙමයි, සමාජයේ මිනිසුත් එක්ක සම්බන්ධ වෙලා කටයුතු කරනකොටත් එහෙමයි. ඒ හැම තැනකදීම අපි සමගි සම්පන්නව ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕන දුවේ පුතේ. ඒක තමයි සමගි සම්පන්න වෙන හැම තැනම ජීවිතයේ සතුටින් ගත කරන්න පුළුවන්. කලහ කරගෙන ඇන කොටාගෙන එකිනෙකාට වෛර කරගෙන දොස්පරොස් කියාගෙන කටයුතු කරන තැන තනිකරම අපායක් වගේ. එතන යක්ෂයෝ අරක්ගත්ත මහා භූත බංගලාවක් වගේ තැනක් බවට පත් වෙනවා. එතන සතුටක් කියලා දෙයක් රැඳෙන්නේ නැහැ. නිසා සමගිව ජීවත් වෙන්න අපි පුරුදු වෙන්න ඕන. එතකොට අපේ ජීවිතය සතුටින් පිරෙනවා. සමග්ගානං තපෝසුකෝ කියලා හතරවෙනි කාරණේ කිව්වනේ. තපස කියන්නේ මේ තැවීම කියන අර්ථයේ තියෙන එක. තවනවා කියන්නේ අපේ හිතේ තියෙනවා. දැන් මගේ දුව පුතාගේ හිතේ තියෙනවා නේද ආසාව, යම් යම් දේවල් වලට ආසාව තියෙනවා. මට ෆෝන් එකක් ගන්න ඕන, මට යතුරු පැදියක් ගන්න ඕන, මට ලැප්ටොප් එකක් ගන්න ඕන. එක එක ආසාවන් තියෙනවානේ. ඊළඟට එක එක කෑම බීම වලට නොයෙක් දේවල් වලට ආස කරනවානේ. ඒ ආසාවන් පසුපස හඹාගෙන යන්නේ නැතුව ජීවිතයට වැදගත් වන්නේ මොනවද කියන එක තේරුම් අරගෙන හිතට ගොඩ නැගෙන අනවශ්‍ය ආශාවන් මර්ධනය කරගෙන යටපත් කරගෙන හිත දමනය කරගෙන කටයුතු කරනවා නම් ජීවිතය සපවත් කරනවා.
ඔන්න ඔය කරුණු ටික යම් කිසි දුවෙක් පුතෙක් තමන්ගේ ජීවිතයට එකතු කරගත්තොත් මේ ලෝකේ කාටවත් කළ නොහැකි මහා යහපතක් මහා සතුටක් ඔයාලගේ ජීවිතයට මගේ දුවල පුතාලට පහසුවෙන්ම උදා කරගන්න ළඟා කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ තෙමගුල සිහිපත් කරන මේ වෙසක් සමය තුල ජීවිතය සැපවත් කරගන්න අපිට කරුණු 4ක් පහළ වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ ජීවමානව නැති වුණාට ජීවමානව වැඩ ඉන්නා වගේ උන්වහන්සේගේ ධර්මයේ අපිට තියෙන ආදරණීය දුවේ පුතේ. ඒ ධර්මයේ අපිට ඇසුරු කරන්න අහන්න අවස්ථාව මේ වගේ වැඩසටහන් තුලින් පොතපත කියවලා අපිට අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ වගේම සමාජයේ මිනිසුන් එක්ක ભેද බින්න නොවි ඇන කොටා ගන්නේ නැතුව සමගිව කටයුතු කරන්න අපිට පුළුවන්කම තියෙනවා. අපේ හිතට වහල් වෙන්නේ නැතුව හිත හදාගෙන අපිට හිත සංසුන් කරගෙන හිත සංවර කරගෙන කටයුතු කරන්න අපිට පුළුවන්කම තියෙනවා. මගේ ආදරණීය දුවල පුතාලා හැමදෙනාම ඒ හැකියාවෙන් හොඳටම පොහොසත් අය. ඒ නිසා ඔයාලගේ ජීවිත කවදාවත් දුකකට වේදනාවකටපත් වෙන්නේ නැහැ. නිසා බෝධිසත්වයන් වහන්සේගේ බුද්ධත්වයේ ඉපදීම බෝධිසත්වයන් වහන්සේගේ ඉපදීම ඒ වගේම බුද්ධත්වයට පත්වීම පරිනිර්වාණයට පත්වීම කියන මේ තෙමගුල අනුස්මරණය කරන වෙසක් සතියේ මගේ දුව පුතා බුදුහාමුදුරෝ ගැන ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් හිතට ගන්න මම මේ ලැබිලා තියෙන සැපවත් අවස්ථාවන් 4 වාසනාවන්ත අවස්ථාවන් 4 අපතේ යන්න නොදී මගේ ජීවිතයට එකතු කරගෙන මම සමාජයට යහපත් පුරවැසියෙක් වෙනවා. මගේ ආදරණීය අම්මට තාත්තට ගුරුවරුන්ට වැඩිහිටියන්ට සතුටු වෙන්න පුළුවන් පින්වන්ත දරුවෙක් වෙනවා දුවෙක් පුතෙක් වෙනවා කියලා හිතට අරගෙන ඔය පුංචි ජීවිත ධර්මයෙන් ආලෝකමත් කරගන්න හැඩ වැඩ කරගන්න ඒ සඳහා ඔයාලා හැම දිනාටම ශක්තිය ලැබේවා. මේ දිනවල පැතිරෙමින් පවතිනා වූ වසංගත උවදුරු වලින් මගේ දුව පුතා ආරක්ෂා කරලා තුනුරුවන්ගේ සරණින් නිදුක් නිරෝගී සුවය ඔයාලා හැම දිනාටමත් ඔයාලගේ ආදරණීය අම්මලා තාත්තලා හැම දිනාටමත් සියලුම ලෝවැසියන්ටත් ඒකාන්ත වශයෙන්ම ඒ ආශිර්වාදයේ සැලසිලා නිදුක් නිරෝගී සුවය සිත සාන්තිය සැලසේවා කියලා ආශිර්වාද කරමින් පුංචි සිතට දහම් සිසිල ධර්මානුශාසනාව අවසන් කරනවා. ඔයාලා හැම දිනාටම තුනුරුවන්ගේ සරණයි. ආදරණීය දුවේ පුතේ පුංචි සිතට දහම් සිසිල තුලින් අද දහම් කරුණු දුවල පුතාලට ඉදිරිපත් කරනු ලැබුවේ කඩවත සූරිගම සිතුරුවන මනෝවිද්‍යා උපදේශන මධ්‍යස්ථානයේ අනුශාසක ශාස්ත්‍රපති පූජනීය කොටියාගල සීවලී ස්වාමීන්ද්‍රයන් වහන්සේ. අපි උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කර සිටිමු. ත්වන් සරණයි.